now, live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල තවත් කොවිඩ් එන්නත් 1,80,000ක් ආනයනය කෙරේ. ජනතාව සමග නිරන්තරයෙන් ගැටෙන සහ කොවිඩ් වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් සඳහා එන්නත් ලබාදීම අද සිට. කොවිඩ් මැඩලීම සඳහා සෞඛ්‍යංශ කළ ඉල්ලීම. රෙදි මාස් එකක් සමග ශල්‍ය මුවාවරණයක් පාවිච්චි කරන එකක් උඩ එකක් පිහිටන විදිහට මුවාවරණ පාවිච්චි හරහා වැඩි උදව්වක් මේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වෙන්න පුළුවන් කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. තවත් කොවිඩ් මරණ 7ක් සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළට. බාල බීජ හේතුවෙන් අසරණ වූ වැලිමඩ අර්ථාපල් ගොවීන්. මේ බීජක කුණු වෙලා සර් මේ දින අලගෙඩියක් කුණු වෙලා මේ ඔක්කොම කුණු වෙලා. අපිට වග කියන්න කවුරුවත් නැහැ ගොවියෝ අසරණ වෙලා සර් ඉන්නේ. මහමග ගිනිගත් මෝටර් රථය. පාකිස්තානයෙන් 2020 තරඟ වාර්තාවක්. And then he does. There it is. Hassan Ali wins it for Pakistan. COVID-19 නව ප්‍රභේදවල ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුහුණු ආවරණ දෙකක් පැළඳීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. මේ පිළිබඳව අද පත්තරේ වැඩසටහනින්ද විමසා බැලුවා. අජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට මාස් දෙකක් දාන්න නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි කියලායි මේක ලියලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ ඇමරිකාවේ මේ රෝග පාලන ඒකකයේ වගේම ලෝකයේ අනිත් රටවල් පවා මේ අපි දැන් මේ අනුගමනය කරන ක්‍රියාමාර්ග වලින් වැදගත් එකක් නේ මාස් එකක් දාන එක. එහෙම නැත්නම් නිවැරදි විදියට මුවාවරණයක් ප්‍රමිතිය යුක්ත මුවාවරණයක් පාවිච්චි කරන එක. ඒ නිසා විශේෂයෙන්ම ලෝකයේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මේ මොහොතේ යොමු වෙලා තිනවා. අපි කරන්න තියෙන වැඩ එකම තමයි. නමුත් වඩා තීව්‍ර විදියට ඒ කාර්යයන් නිරත වීම මේ මොහොතේ අවශ්‍ය වෙනවා. වඩා අවධානයෙන් යුක්තව ඒ කටයුතු වල නිරත වීම. ඒ නිසා තමයි විශේෂ අත්සෝදනයක වෙනදාටත් වඩා වැඩි වාර ගණනක් අත්සෝදනයක මුවාවරණ එකක් වෙනකොට දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් රෙදි මාස් එකක් සමග ශල්‍ය මුවාවරණයක් පාවිච්චි කරන එකක් උඩ එකක් පිහිටන විදිහට මුවාවරණ පාවිච්චි හරහා වඩා වැඩි නැඹුරුවක් එහෙම නැත්නම් වැඩි උදව්වක් මේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වෙන්න පුළුවන් කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කාරණේ සම්බන්ධයෙන් අද දවසේ මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. මේ අතර මුවාවරණ නොපැළඳී තවත් පිරිසක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය පැය 24 කාලය තුල සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලින් මුහුණු ආවරණ නොපදින ලද පුද්ගලයන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 3131ක් පමණ වෙනවා. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට සමීක්ෂණ කරන ලද විවිධ ආයතන විසින් සිදු කර ඇති දැනුම් දීම් අනුව ඒ වගේම ඔවුන්ගේ පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන්ම මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හේතුවක් වෙනවා. අදාළ පුද්ගලයාට මෙන්ම බාහිර පාර්ශවයන්ටත්. ඒ නිසා ඔබ කුමන ප්‍රදේශයක හිටියත් ඒ වගේම කුමන ප්‍රදේශයක ගමන් කළත් ඔබගේ නිවසින් පිටතට යන අවස්ථාවේදී අනිවාර්යෙන්ම මුහුණු ආවරණයක් පැළඳීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරියවැව වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය 29 වෙනි දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරන ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. ගම්පහ දිවුලපිටිය වරාදල ප්‍රදේශයේ යෝජිත කසල කළමනාකරන ව්‍යාපෘතියකට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් බලධාරීන්ට අවධාරණය කර සිටි මේ ව්‍යාපෘතියෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන බවයි. විරෝධතාවය අතරතුර ව්‍යාපෘතිය භාර ප්‍රධාන කළමනාකරු දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගෙන අදාළ ගැටලු සම්බන්ධයෙන් අදහස් විමසීමටද ප්‍රදේශවාසීන් ක්‍රියා කරනු ලැබුවා. මොකක්ද මෙතන කෙරෙන්නේ යන්නේ?
මේ අතර මුතුරාජ්‍යවෙල රක්ෂිතයේ සිදුවන පරිසර විනාශයට එරෙහිව රථපෙළපාලියක් සමග ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිසර සංවිධාන කිහිපයක එකමුතුවෙන් ක්‍රියාත්මක වුණා. ජායල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථාන ඉදිරිපිටින් ආරම්භ කෙරුණු මෙම රථපෙළපාලිය මුතුරාජ්‍යවෙල රක්ෂිතය දක්වා ගමන් කළා. මේ ජෛව විවිධත්වයෙන් යුතු මේ පාරිසරික කලාපය විනාශ වෙනවා අපේ ඇහැටම දකිනවා. එක්තරා මහාචාර්යවරයෙක් කිව්වා කොළඹට හුස්ම දෙන පෙනහළු දෙකෙන් එකක් මුතුරාජවෙල්ලයි. අනිත් පෙනහල්ල තමයි අත්තිඩිය වෙල්ලයි. ඒතර මේ පෙනහළු තමයි දැන් මේ අකර්මයන් වෙමින් පවතින්නේ. ඒ නිසා අපි ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න මුතුරාජවෙල විතරක් නෙමෙයි ලංකාවේ මේ ස්වාභාවික පරිසර පද්ධතිය රැකගන්න. වන අලි කළමනාකරන රක්ෂිතයක් ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ගොවින් පිරිසක් වල්සපුගල ප්‍රදේශයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයට දින 29ක් ගත වී තිබෙනවා. සූරිය වැව වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට එක්ව සිටින පිරිසකගේ මානසික සුවය අරමුණු කරගනිමින් සුළඟ නමින් ගී මියසියක්ද ඊයේ රාත්‍රියේ එහි පවත්වනු ලැබුවා. අලිය සහ ඔබ අතර ගැටෙද්දී ඔබට හිතට වේදනාවක් දැනෙද්දී ඔබ ඉල්ලා සිටින්නේ අලින්ට තියෙන භූමිය ඉතුරු කරන්න කියන ආදරණීය පණිවිඩය. මේ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරද සුදු කොඩි නැගුණේ. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීමට පසුගිය රජය සමයේ නොහැකි වූ හේතුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැහැදිලි කළා. ඒ සූරියවැව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. ජනදුක නිවන විපක්ෂ නායක ජංගම සේවයේ තවත් අධීරක් සූරියවැව ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනවරම ලබා දුන්නේ රටට ඵලදායී වෙනසක් ඇති කර. දැන් වසර එකහමාරක් ගත වෙලා සිටින මේ මොහොතේ ජනතාව ප්‍රශ්න කරන්නට ඕන ඇතිවුණු වෙනස හොඳද? මේ සූරියවැව බල ප්‍රදේශයේ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් සිදුවෙන බල ප්‍රදේශයක්. මුළු ලෝකෙම දන්නවා සූරියවැව බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ ඉඩම් අමුවේ මහදවල් කොල්ලකන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි. දැන් නොකොඩවාම මේ ප්‍රදේශයේ ජනතාව උපවාස කරනවා අලි කළමනාකරන ඒකකය ගැසට් කරන්න. මොකද්ද මේක ගැසට් නොකරන්න හේතුව? ආණ්ඩුව මාන බලාගෙන සිටිනවා අලි කළමනාකරන ඒකේ ඉඩකඩම් සහ භූමිය තමන්ගේ හිතවතුන්ට බෙදා දෙන්න. නමුත් අපිටත් වරදක් සිද්ධ වුණා. ඒ වරද තමයි අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කරන්න අපිට බැරි වුණා. අපි හැම වෙලාවකම උත්සාහ දරුවා. අපි හිටියේ දෙගොල්ලක් එකතු වුණු රජයක. අර එහා පැත්තේ එක්කෙනෙක් තමයි මහවැලි ඇමති හැටියට කටයුතු කරේ. ඒ කටයුතු කරපු කාලේ බොහොම කනගාටුයි. මේ අපි කියපු එක දෙයකටවත් සමන් දුන්නේ නැහැ. මහජනතාව සමග නිරන්තරයෙන් ගැටෙන පිරිස් සහ COVID-19 වැළඳීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එන්නත් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර COVID-19 ආසාදිතයින් 802 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75654ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වූ හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. හිටපු කතානායකවරයෙකු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම පැවති රජයන් කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ කෘතහස්ත දේශපාලඥයෙකු වන විජමු ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේ. ඒ COVID-19 ආසාදනය වීම හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මේ යන විට ඒ මහතා 81 වන වියේ පසුවඩා. අභාවප්‍රාප්ත විජමු ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ 7ක් සිදු ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. එම ආසාදිත මරණ 7ම වයස අවුරුදු 50 ඉක්ම වූවන් වන අතර ඉන් 6 දෙනෙකුම කාන්තාවන්. ඒ අංගොඩ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක්, මහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක්, පෙරාදෙණියේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, ගම්පොළ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක් සහ යාපනයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්. මීට අමතරව ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පුද්ගලයෙකුද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති සමස්ත කාන්තාවන් සංඛ්‍යාව 156ක් වන අතර පිරිමි පුද්ගලයින් COVID-19 වැළඳීම හේතුවෙන් 241 දෙනෙක් මියගොස් තිබෙනවා. ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 802 දෙනාගෙන් එක් අයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. දිවයින දිස්ත්‍රික්ක 22කින් සෙසු ආසාදිතයන් 801 දෙනා වාර්තා වූ අතර ඉන් 238 දෙනෙක්ම ඊයේ වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් ආසාදිතයන් 162 දෙනෙකු වාර්තා වූ අතර කළුතරින් ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයන් 333 දෙනා දිවයින අනෙකු දිස්ත්‍රික්ක 19න් වාර්තා වුණා. කුරුණෑගල අලව්ව ප්‍රදේශයෙන් අද ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ මීට පෙර 100කට අධික ආසාදිතයන් වාර්තා වීමත් සමග අලව්ව නගරයේ වෙළඳසැල් තාවකාලිකව වසා දමා PCR පරීක්ෂණ 750ක් සිදු කිරීමෙන් අනතුරුවයි. පසුගිය 12 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ 500ක ප්‍රතිඵල අද නිකුත් වූ අතර එහි ප්‍රතිඵල අනුවයි ආසාදිතයන් 27 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ. ඔවුන් මීට පෙර වසා දමා තිබූ වෙළඳසැල්වල සේවය කළ පුද්ගලයන්. කෙසේ වෙතත් බොහෝ වෙළඳසැල් දින 3කට පසු අද යලි විවෘත කර තිබුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුල සිදු කළ PCR පරීක්ෂණ වලින්ද පුද්ගලයන් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ එම ආසාදිතයන් අතර ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන කම්කරුවන් පිරිසක්, පිටතින් පැමිණි පිරිසක් සහ ලොතරැයි අලෙවි කරන පුද්ගලයෙකුද වන බවයි. ඔවුන් ගලේවල, මොරගොල්ල, දඹුල්ල ගම්මුදාව, වටගල සහ දේවහුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්. මේ අතර දඹුල්ල රෝහලේදී සිදු කරනු PCR පරීක්ෂණයකින් ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු දඹුල්ල තිත්තවැල්ලගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් ගිනිගත් හේන, නෝටන් බ්‍රිජ් වටවල සහ හැටන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. COVID-19 ආසාදිතයන් 3 දෙනෙකු වාර්තා වීමත් සමග හංවැල රජයේ බැංකුවක් තාවකාලිකව වසා දැමුවා. එහි ලිපිකාර සේවයේ නිරතව සිටි කාන්තාවකට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග බැංකුවේ අනෙකුත් සේවකින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවයි සෞඛ්‍යාංශ පැවසුවේ. ඒ අනුව එහි කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකුද ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. COVID-19 ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද තාවකාලික වසා දැමීමට පියවර ගැනුණා. ඒ පිළිබඳව ඊයේ දැනුවත් කරනද එහි සේවය ලබා ගැනීමට පිරිසක් අද උදෑසනද පැමිණ සිටියා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 75654 දෙනාගෙන් 68696 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 6561 දෙනෙකු පමණයි. මේ ලංකාවෙත් දැන් අපි පරීක්ෂණ කරගෙන යනවා මේ වෛරසය අලුත් ප්‍රභේදයන් කොයිතරම් දුරට සමාජයේ පැතිරලා තියෙනවද කියලා බලන්න. අපි අධ්‍යයනය කරලා ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්නෙ මේ නව තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒක නිසා මම හිතන්නේ වැඩි කලබල යුතු නැහැ. එකම දේ දින අපි ඉතා ඉක්මනින් හදිසි තීරණ ගන්නේ නැහැ මේ පළාත් බහලා දාන්න. හැකියතාක් දුරට මේ මහජන පහසුව අවම කරලා කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. අපි දැන් තියෙන ව්‍යාප්තියත් එක්ක බලුවාම එකවර පළාතක් වහලා මේ නගරයක් වහලා මේ රෝගය ඉතා ඉක්මනින් පාලනය කරන්න පුළුවන් අවස්ථාවක නෙවෙයි අපි දැන් ඉන්නේ. ඒක නිසා ලොක්ඩවුන් කරනවා කියලා වගේ දැන් මතයන් ප්‍රකාශ වෙනවා. අපි දැනට එහෙම තත්ත්වයක් අපිට දාලා නැහැ. මේකට හරිම දේ තමයි අපි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ. එන්නත් කිරීම. එන්නත් කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන මේ රෝගය ඉතා විශාල වශයෙන් ග්‍රහණයට අරගෙන මේක අඩු කරලා දාන්න. ඉතින් අපි නැවත මේ එන්නත් 1,80,000 ඇනවුම් කරලා තියෙනවා. ඒකත් සමග අපිට මේ එන්නත් වැඩ පිළිවෙල වඩාත් හොඳින් පුළුල් කරලා මේ ජනතාව ඉතා ඉක්මනින් මේ එන්නතෙන් ආරක්ෂා ලබා දෙන්නයි අපි උත්සාහයක් ගන්න. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජනතාව සමග වැඩිපුර ගැටෙන පිරිස් හා COVID-19 වැළඳීමේ වැඩි අවදානමක් සහිත පිරිස්වලට එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ එහි මූලික පීවර ලෙස අද බස්නාහිර පළාතෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. මේ අතර බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල පළමු ශ්‍රේණිය සඳහා අද පාසල් ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිරසුරාදා මීමුරේ ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී සංවර්ධන කටයුතු ආරම්භ කරන්නයි නියෝග කළ ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ වුණා. මීමුරේ කයිකාවල විද්‍යාලයේදී සිසු දරුවන් ජනාධිපතිතුමාගෙන් එම ක්‍රීඩා පිටිය සංවර්ධනය කර දෙන ලෙසට ඉල්ලීමක් කළා. මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයට ගම සමග පිළිසඳර වැඩසටහනට පැමිණි අවස්ථාවේ ජනාධිපතිතුමාගෙන් සිසු දරුවන් මෙලෙස ඉල්ලීමක් කළා. මේ පිළිබඳව ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන අතරතුරදී අධ්‍යාපන බලධාරීන්ට සිහිපත් කළා. ක්‍රීඩා පිටියයි තව බිල්ඩින් එකකුයි අපි හදලා දෙන්නම් හමුදාවේ. හොඳයි සර්. කිව්වා හෙටම ඇවිල්ලා ඒක හදලා දෙන්න කියලා.
එ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ මීමුරේ කයිකාවල විද්‍යාලයට යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් පිරිසක් යොදවා ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු මෙලෙසින් ආරම්භ කළා. ගරු ජනාධිපතිතුමා ඒ වෙලාවෙම යුද හමුදාපතිතුමාට දැනුම් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද උදෑසන මේ වැඩ ආරම්භ වුණේ. ඉතින් අපිට ඒතරම් සතුටක් තවත් නැහැ. ගරු ජනාධිපතිතුමාටත් යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීවරුන්ට මම හදවතින් ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩා කරන්න ගුරුවරයෙක්වත් නැතුව විවිධ අවස්ථාවලදී අපේ දරුවන් කලාප තරග, දිස්ත්‍රික් තරග මේ වගේ හැම තැනටම ඉදිරියවත් වෙලා යම් ජයග්‍රහණ ලැබුවා. මේ වෙලාවේ ඒගොල්ලෝගේ හීනයක් තිබුණා මේ ක්‍රීඩාංගණය වැඩි දියුණු කර ගැනීමට. ඉතින් ඒ හීනේ සැබෑ කරගන්න හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ අතර මේ වන විට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදත් අදහස් පළ කළා. අද විපක්ෂයට කතා කරන්න මාතෘකා නැහැ. එයාට උමනා කරනවා අපි අතර බැඳීමක් තියෙනවා කියලා පෙන්නන්න. ඉන්න පුළුවන් යන්න පුළුවන් ඕන කෙනෙක්ට. බෑ පොහොට්ටුව වෙනස් කරන්නවත් වට්ටන්නවත් ඔබ ඊට දෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ආණ්ඩුව අභ්‍යන්තරයේ සාල මතභේදයක් තිබෙන බව දැන් එළියට ඇවිල්ලා තිබෙනවා. මේකට හේතුව තමයි ඔවුන් බලය ලබා ගැනීම වෙනුවෙන් පමණක් ක්‍රියා කළා මිසක ආණ්ඩුවක් පවත්වාගෙන යාම වෙනුවෙන් සංවිධානය වුණේ නැහැ. සමහරු මේ කතා කරන්නේ මේ අපේ පක්ෂයේ තියෙන හැප්පිලි ගැන. සමහරු අහනවා විමල් තරහයි අගමැතිතුමා එක්ක කියලා. තව එකෙක් අහනවා අගමැතිතුමයි ජනාධිපතිතුමයි තරහ වෙනවා. උන්ගේ බම්බුව තමයි ඒක. එහෙම තරහ වෙනවා. දැන් මේ ගෝරිය මොකද්ද? විමල්ලා කියනවා බැසිල්ගේ වැරද්ද. බැසිල්ලා කියනවා විමල්ලාගේ වැරද්ද. දැන් මේ කවුද මේකේ වැරද්ද කරන්නේ? මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ කවුරු හින්දාද කියලා මේ තරඟය තමයි දැන් මේ තියෙන්නේ. අපේ සහෝදර දේශපාලන පක්ෂ තියෙනවා. ඒවලත් අධියංකාරයෝ ඉන්නවා. ඒ මොනවා තිබුණත් අපි අභිවා යන්න නම් කාටවත් ඉඩ දෙන්නේ නැtei කියන එකත් මම කියන්න කැමතියි. ගාවිල්ලෝගේ මැතිතුමා කියනවා අතිශයින්ම ගරු කරන මහින්ද සුලග අපි ආරම්භ කරන අවස්ථාවේ අපිට ලොකු හයියක් දුන්නා ඇමතිතුමෙක්. ඒ නිසා එතුමාට දක්වන ප්‍රතිචාර මම පෞද්ගලිකව දක්වන්න බලාපොරොත්තු වෙනවා එතුමාට තියෙන ගෞරවය නිසා. ඉතින් අද වෙද්දී මේ නාටකය හරහා අපිට පේන දේ තමයි බැසිල් කල්ලිය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට එළවයි මෙලවයි දෙකම නැති කරන්න හදන හැටි තමයි අපි දකින්නේ. ඊයේ පෙරේද අපි පොඩි මස් කට්ටක් පොඩ්ඩක් අම්බලා විමල් වීරවංශ අපතුමාට කිව්වා මේක පොඩ්ඩක් විසි කරන්න. එතුමා එක විසි කෙරුවා. අපි කිව්වා බෝලෙන් දාන්න අපි මෙහෙන් 6 එකක් ගහන්නම් කියලා. අපි පක්ෂේ ලේකම්තුමාලෑම 6 එකක් ගැහුවා. අන්න බලල්ලු ටික මල්ලෙන් එළියට පැන්නා. මස් කට්ට පිටිපස්සේ පිස්සු හැදිච්ච බල්ලෝ වගේ දුවන්න පටන් ගත්තා. මෙන්න විමල් වීරවංශයි ආණ්ඩුවේ ගහ ගන්නවා. ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි ගහනවා. මෙන්න ආණ්ඩුව දෙදරනවා. පිස්සු හැදිච්ච බල්ලෝ ටික වගේ. ඉඳලා හිටලා එහෙම මස් කරු ටිකකුත් විසි කරලා බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඉදිරියේදී තව ඒවා ටිකක් කරලා අපි බලන්න කල්පනා කරගන්න. ඔබ නැවතත් live at 12 සමගින් පාසල් දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ස්වර්ණවාහිනිය ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාරයේ තවත් අදියරක් අද හලාවත ආනන්ද ජාතික පාසලේදී ක්‍රියාත්මක කෙරුණා. මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්වර්ණවාහිනිය සමග ඩෙටොල් ආයතනය අත්වැල් බැඳගෙනයි. ස්වර්ණවාහිනිය හා ඩෙටොල් ආයතනය එක්ව පාසල් දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ආරම්භ කෙරුණු ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ කෙරුණා. කොවිඩ් ව්‍යසනයත් එක්ක මගේ රටේ අනාගතය බාරගන්න ඉන්න දුවා දරුවන් මේ කොවිඩ් ව්‍යසනයෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම මෙන්ම පාසල් වලට මේ අත්‍යවශ්‍ය කරන උපකරණ ලබා දීමේ වැඩසටහනක් අපි පසුගියදා ආරම්භ කරා. ඩෙටොල් සමාගම සහ ස්වර්ණවාහිනී ආයතනය එක්ක තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. ඉතින් අද අපි ආවා පුත්තලම දිස්ත්‍රික්කයට ගමනේ හලාවත ආනන්ද ජාතික පාසලට. පළවෙනි ස්ටෙප් එක අතේ මේ හොදගත්තා, දෙවෙනියට ගත්ත සබන්දිය ටික, තුන්වෙනියට මොකද කරන්නේ? අත්ල එකට පිරිමදිනවා. අත්ල එකට පිරිමදින්න ඕනේ. ඉන් අනතුරුවයි පාසල තුළ විෂ බීජ හරණ වැඩසටහනද ක්‍රියාත්මක කරනු ලැබුවේ. විශේෂයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පාසල් දරුවන්ට මේ සිදු කරන්නේ. ඒ වගේම පන්ති කාමර විස බීජ හරණය කිරීමත් අද දවසේ සිදු කළා. ඒ වගේම ඩෙටොල් ආයතනය මගින් අත්සේදුම් උපකරණ පරිත්‍යාග කළා. සියලුම දෙනාට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. අද මේ හලාවත ආනන්ද ජාතික පාසලට ආවා වගේ අපි හෙට දවසේ ඔබේ පාසලට වගේම පොදු ස්ථාන වෙත එනවා මේ විදිහට විස බීජ හරණය කරන නිසා අපට ඩෙටොල් ආයතනයේ සාන්ත ජෝනි ගිලන් රට ආයතනයේ වගේම ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය හිමි වෙනවා.
තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ඓතිහාසික දිගවාපී මහසෑය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරිත්‍යාග කර තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම මුදල් පරිත්‍යාගය පසුගියදා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මර්දාන ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මොටර් රථයක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවන රථ පැමිණ ගින්න මැඩ පවත්වන විටත් එම ගින්නෙන් මොටර් රථයට දැඩි අලාපහානි සිදුව තිබුණා. පළමු වසරට ළමුන් බාර ගැනීම සඳහා දෙමාපියන් විසින් භගවන්තලාව ටින්සින් දමිළ මහා විද්‍යාල භූමියේ ඉදිකර තිබූ සෙල්ලම් ගේකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමා තිබෙනවා. බදුල්ල බණ්ඩාරවැල මාර්ගයේ දිමෝදර ගල්වල අසලදී භාණ්ඩ ප්‍රවාහනය කළ ලෝඩ් රථයක් අපරීක්ෂාකාරී ලෙස බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් තුවාල ලැබූ 7 දෙනෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර ලෝඩ් රථයේ විදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවුණා. වැලිකන්ද මාදුරු ඔය කුඩා ඔය හා වඩපුණි යන ප්‍රදේශවල නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලිකන්ද මාදුරු ඔය කුඩා ඔය හා වඩමුණි යන ප්‍රදේශවල නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අර්ලකන් විල විශේෂකාර්ය බලකාය සහ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සමග එක්ව සිදු කළ මෙම වැටලීමේදී ටිපර් රථ දෙකක් සහ වැලි කියුබ් 20ක්ද ඔවුන් බාරයට ගෙන තිබෙනවා. ශ්‍රී FM ශ්‍රාවකීන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදියරක් කරවනැල්ලේදී සහ දෙහිඔවිට අවට ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා. එහිදී මං අහන්නේ ශ්‍රී FM දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩුමලු ලබා දීම සිදු කෙරුණා. ලයිව් 12 තුලින් තවත් විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. This is Live at 12. ඔබ නැවතත් ලයිව් 12 සමගින්. මෙවර මහකන්නේ අර්තාපල් වගාව විනාශ වෙමින් පවතින බව බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ ප්‍රමිතියකින් තොර ආනයනික බීජ අර්තාපල් හේතුවෙන් මෙලෙස අර්තාපල් වගාව විනාශ වී ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ බොරලන්ද ආදී ගම්මාන රැසක ජනතාව සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස අර්තාපල් වගාව සිදු කරනු ලබනවා. මෙවර මහකන්නේ ගොවීන් අර්තාපල් බීජ ලබා ගැනීමට හා අලවිය සඳහා ප්‍රධාන වශයෙන් අර්තාපල් වගාව සිදු කළත් මෙවර යොදාගත් ආනයනික බීජ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් අක්කර 100 ගණනක අර්තාපල් වගාව විනාශ වෙමින් පවතින බවට එම ගොවීන් චෝදනා කරනවා. අපි බීජ අර්තාපල් සිටුවන් පස්සේ මාසයක් යනකොට බීජලේ නරක් වෙලා අල ගහ මැරෙන්න පටන් ගත්තා. ඉතින් අපි රත්තරන් බඩු කනකර බඩු උකස් තියලා තමයි මේ බීජල ගෙනාවේ. ගොවියෝ ඔක්කොටම මේ දේ වෙලා තියෙන්නේ මට විතරක් නෙවෙයි. නොයෙක් දුෂ්කරතා මැදිහි සිදු කළ අර්තාපල් වගාව විනාශ වී යාම නිසා තමන් ඉතා අසරණව සිටින බවයි එම ගොවීන් පවසන්නේ. පස්තම්මෙන් පස්සේ සම්පූර්ණ එක දෙක මැදීගෙන කියලා මුළු කොටුවම මැරුණා. ඉතින් මේ බීජ අල ගෙනපු කුම්පැනි හරි මොන හරි වරදක් ඇති කියලා අපිට දැනෙනවා. ගොවියෝ වශයෙන් බොහොම අසරණ තත්ත්වයකට පත් වෙලා තිනවා. අපි මේ ගොවිතැන් කටයුතු කරාට බොහොම අමාරුවෙන් තමයි කරන්නේ. අපිට කිසි කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් අපිට නැහැ. අපේ තියෙන යම්කිසි දෙයක් අස්තියලා එහෙම නැත්නම් ණය වෙලා තමයි අපි මේ ගොවිතැන කරන්නේ. අපිට දැන් මේ ණය වෙච්ච ඒවාත් මේ සැරේ ගෙවා ගන්න දියක් නැහැ. ඊළඟ කන්නේවත් අපිට හදාගන්න නැත්තත්යක් තියෙන්නේ. ඒකට මොකක් හරි උදව්වක් උපකාරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම අර්තාපල් ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනේ කඩිනමින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි. විදේශීය බීජ අර්තාපල් පෙට්ටියක් 18500 ගානේ තමයි අපි ගන්නෙ. මේ රත්තරන් බඩු උකස් කරලා තමයි ගේන්නේ. දැන් මාසයක් යනකොට අල කොටු හොඳට තියෙනවා, ලස්සනට තියෙනවා. එතනින් පස්සේ ගස් එක පතහටම මැරෙන්න පටන් ගන්න. ඉතින් එයාලා කියන්නේ අද දෙන්නම් හෙට දෙන්නම් කියලා. අපි මේ බත්පතවත් අපට කා ගන්න විදියක් නැහැ. ඒ තරම් අසරණ වෙලා ඉන්නේ. මෙහෙම විදේශීය බීජ අර්තාපල් වගාවට නුසුදුසු ඒවා ගෙනලා ගොවියෝ අසරණ කරන්න එපා. ගොවියෝ ආරක්ෂා කරලා දෙන්න කියලා වැඳලා කියලා මහත්තයා. ඒ පොතත් සමගින් අදට අප ලයිව් at 12 තුලින් සමුගන්නවා. ලයිව් at 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකියි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.